ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංක ප්‍රථමයෙන් සිරස්තල. රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීම කඩිනම් කෙරේ. බස් ගාස්තු ගෙවන්න ඩිජිටල් ක්‍රමයක් හඳුන්වා දෙයි. දුම්රියටත් හඳුන්වා දීමට සැලසුම්. බලාපොරොත්තු වෙනවා මේ කාඩ්පත හඳුන්වා දෙන්න අනෙකුත් ගමනාගමනය සඳහා. අභියෝග ජයගන්න සහෝදරයෝ. ප්‍රංශය සහ ඔස්ට්‍රියාවට ඡණ්ඩ සුලිකුණාටුවක්. බස් ගාස්තු ගෙවීම සඳහා ඩිජිටල් කාඩ් පතක් හඳුන්වා දීමේ වැඩසටහන යටතේ එහි නියම ව්‍යාපෘතිය මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ඒ මහතා හිදී සඳහන් කළේ දුම්රිය සේවයටද මෙම ක්‍රමවේදය හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවයි. බස් රථවල ගමන් කිරීමේදී විද්‍යුත් කාඩ් පතක් මගින් ගෙවීම් සිදු කිරීමේ ක්‍රමවේදයට අදාළ පූර්ව නියම ව්‍යාපෘතියක් අද ආරම්භ කෙරුණා. ඒ මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ අත්අදා බැලීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මුදල් භාවිතා නොකොට මේ කාඩ්පත භාවිතා කිරීම තුලින් ප්‍රවේශ පත්‍රය ලබාගෙන ගමන් කරන්න පුළුවන් දියුණු ගෙවීම් ක්‍රමයක් මහජන බැංකුව සමග ඒකාබද්ධව සකස් කරලා තිබෙනවා. මේ කාඩ්පත ගත්තාම අතේ පසුම්බියේ මුදල් රැගෙන ඒමකින් තොරව කාඩ්පත විතරක් අරන් ඇවිල්ලි වෙලා බස් රථයට ගොඩ වෙලා ටිකට් පතක් ලබා ගන්න පුළුවන්කම ඇති වෙන ක්‍රමය තමයි මේ අත්අදා බැලීමේ ව්‍යාපෘතියක් ලෙස කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අතර ලංකා ගමනාගමන කමිෂන් සභාවේ සභාපති නිලාන් මිරෙන්ඩා මහතා සඳහන් කළේ මෙම ක්‍රමවේදය පුද්ගලිකාංශයටද හඳුන්වා දීමට කටයුතු කරන බවයි. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ කාඩ්පත හඳුන්වා දෙන්න ලංකා ගමනාගමන මණ්ඩලයේ පෞද්ගලිකාංශය වගේම අනෙකුත් ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම මුදල් ගෙවීමේ ක්‍රමවේදය මේ කාඩ්පත හරහා සිදු කරන්න හඳුන්වා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. එතකොට ලංකාවේ කිසිම කෙනෙකුට මුදල් රැගෙන යාමකින් තොරව මේ කාඩ්පත හරහා ලංකා ගමනාගමන මණ්ඩලයේ පෞද්ගලික බස් වලත් පළාත් සභාව වගේම මාර්ග කස්ටමර් ප්‍රවාහන අධිකාරියේ බස් රථවලටත් මුදල් ගෙවීමේ හැකියාව ඇති වෙනවා. ආර්ථික ගමනාගමන කොමිසම මහජන බැංකුව ලංකා ගමනාගමන මණ්ඩලය ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව මේවා සියල්ල ඒකාබද්ධ කරගෙන මේ අනාගතයේදී දියුණු කරන්න තමයි මේ ආරම්භක අවස්ථාව මේ අත්අදා බැලීමක් කරන්නේ. රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. විදේශ විනිමය ඉපැයීම වර්ධනය කර ගැනීම සහ රාජ්‍ය සේවයේ නියුතු පිරිස ඵලදායීව විදේශ රැකියාවලට යොමු කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් කරවීමට අදාළ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන්වේක නායක මහතා සහ රාජ්‍ය නිලධාරීන් අතර පසුගියදා පැවැත්වුණා. එමෙන්ම ඊට සම්බන්ධ ආයතන මුහුණ දී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳවද එහිදී සාකච්ඡා කර තිබූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. එහිදී රාජ්‍ය නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ක්‍රමවේදය පහසු කිරීම සඳහා අංක 14 ඇලයිරක් 2022 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය මෙන්ම තවත් කරුණු 6ක් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය කිරීම මගින් විදේශ මුදල් ප්‍රේෂණය කිරීමට අනේවාසික විදේශ මුදල් ගිණුමක් හෝ රුපියල් ගිණුමක් භාවිතා කිරීමට අවසර ලබා දීම පිළිබඳවද එහිදී අවධානය යොමු තිබෙනවා. එමෙන්ම වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුපට දායක මුදල් ලැබෙන පරිදි හා ගෙවීමට ඇති බැංකු ණය වාරික පියවීම සඳහා එම ගිණුම් සම්බන්ධ කිරීමේ විධිමත් ක්‍රමවේදයක් ඇති කිරීම කෙරෙහිද එහිදී සාකච්ඡාවට බඳුන් වී ඇති බවයි වාර්තා වන්නේ. මුදල් ප්‍රේෂණය කිරීම අවම වශයෙන් මාස 3කට වරක් සිදු කිරීමට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය කිරීම මගින් හැකියාව තිබෙන අතර මෙරටදී මුදල් බාර කිරීමට හැකිවන පරිදි රාජ්‍ය නිලධාරීන්ගේ නමින් ගිණුමක් විවෘත කිරීමට, හවුල් ගිණුමක් විවෘත කිරීමට හෝ මුදල් ලැබීම සඳහා ගිණුමක් නම් කිරීමටද අවසර ලබා දී ඇති බවද එම හමුවේදී අනාවරණය කෙරුණා. අයදුම් කර ඇති රාජ්‍ය සේවකයන් සඳහා කඩිනමින් විදේශ රැකියා අවස්ථා සොයා ගැනීම හා අයදුම්පත් අදාළ පාර්ශ්ව වෙත යොමු කිරීම මගින් විභවයක් පවතින විදේශ රැකියා කාණ්ඩ හඳුනා ගැනීම හා ඉලක්කගත කණ්ඩායම් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද එහිදී තීරණය කර තිබෙනවා. රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් ඵලදායී ලෙස විදේශගත කිරීමේ වැඩසටහන යටතේ පුළුල් ආවරණයක් සිදු කිරීම මගින් ඔවුන් විදේශ ශිෂ්‍යත්ව හරහා විදේශ අධ්‍යාපන අවස්ථා සඳහා යොමු කිරීමට දිරිමත් කිරීමටත් එම සාකච්ඡාවේදී සැලසුම් කරනු බවයි ජනාධිපති මාධ්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.
සිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිස අතර හමුවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිස අතර හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ජනාධිපති කාර්යාලයේ පැවති එම හමුවට ආසියා සහ පැසිෆික් කලාපයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධීකරණ බැංකොක් කාර්යාලයේ අධ්‍යක්ෂ ඩේවිඩ් කාර්, එක්සත් ජාතීන්ගේ නීති නියෝජිත හැනා සිංගල් සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ ප්‍රධානී ඇන්ඩ්‍රියාස් කරපාති යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කළේ. මේ අතර මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය සමග සාකච්ඡා කිරීමට මැදිහත් වන ලෙස ජපානයට ඇරයුම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රොයිටර් පුවත් සේවය සමග සිදු කළ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජපාන අග්‍රාමාත්‍යවරයා සමග මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වීම සඳහා ලබන මාසයේ ජපානයේ ටෝකියෝ නුවර සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇති බවයි. මේ අතර ජිනීවා නුවර පැවැත්වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලේ 51 වෙනි සැසිවාරයට පෙර මෙරට වත්මන් ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහ කොළඹ සිටින විදේශ ස්ථානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් අතර හමුවක් පසුගියදා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු වූ ප්‍රජාතන්ත්‍රවාදී නිලතල මාරුව ඇතුළුව ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රවණතා පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් එහිදී තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් දැනුවත් කර තිබෙනවා. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කිරීම වෙනුවෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව එතුමා එහිදී සඳහන් කළ බවයි වාර්තා වන්නේ. එමෙන්ම ජනතාවගේ ආර්ථික සහ සමාජීය අයිතීන් තහවුරු කිරීම සහ තවදුරටත් විෂමතා ඇතිවීම වැළැක්වීම සඳහා වත්මන් ආර්ථික තත්ත්වයේ හේතුවෙන් ජනගහනයෙන් අවධානමට ලක්විය හැකි අංශ කෙරෙහි ඇතිවන අහිතකර බලපෑම අවම කිරීම සම්බන්ධයෙන් රජය සිය අවධානය යොමු කොට ඇති බවද විදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මානව හිමිකම් යුක්තිය සහ සාධාරණත්වය යන සැමැදි කරුණු සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ඇති බවද තවදුරටත් එය වර්ධනය කරගත හැකි වන පරිදි සම්මුතියක් ගොඩනැගීමේ ක්‍රියාවලියක රජය මේ වන විට නිරත වන බවයි. අභියෝගවලට මුහුණ දීම සහ අවදානමට ලක්විය හැකි කාණ්ඩවල සමාජ ආරක්ෂණ ජාල පුළුල් කිරීම සඳහා රජයේ දරන අඛණ්ඩ ප්‍රයත්නය සහ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පිළිබඳ සමාලෝචනය එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංහ මහත්මියගේ ඇගයුමට ලක්ව තිබෙනවා. එමෙන්ම හැනා සිංහ මහත්මිය සඳහන් කර ඇත්තේ සමාජීය සහ ආර්ථික අයිතිවාසිකම් සහ සමාජ සහජීවනය යන ශේෂ්ත්‍ර යනාදී ඇතුළත් පස් අවුරුදු සහයෝගීතා රාමුවක් මත එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජය සමග හවුල් වීමට අපේක්ෂා කරන බවයි. යලකන්නේ වියස්වනු මිලදී ගැනීම යටතේ වියල්වි මණ්ඩලය විසින් ඊයේ දිනේදී වී මෙට්‍රික් ටොන් 299ක් මිලදී ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. වේයලවි මණ්ඩලයේ සියලුම ප්‍රාදේශීය කාර්යාල මගින් රජය නියම කර ඇති සහතික මිලට ගොවීන්ගෙන් වී මිලදී ගැනීම අද දිනේත් සාර්ථකව සිදු කෙරුණා. ඒ අනුව රජය නියම කර ඇති සහතික මිල යටතේ නාඩු වේ කිලෝවක් රුපියල් 120කට, සම්බ වේ කිලෝවක් රුපියල් 125කට සහ කේරි සම්බා වේ කිලෝවක් රුපියල් 130කට මිලදී ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ. යලකන්නේ වේයස් වනු මිලදී ගැනීම යටතේ වේයලවි මණ්ඩලය විසින් ඊයේ දිනේදී වී මෙට්‍රික් ටොන් 299ක් මිලදී ගෙන තිබෙනවා. අම්පාර අනුරාධපුර දිස්ත්‍රික්කය සහ උතුරු පළාතේ වේයලවි මණ්ඩලයට අයත් වීගබඩා මගින් මෙම වීතෝග මිලදීගත් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වීගබඩා 27න් 3කට ගොවීන් වී ලබා දී ඇති බවයි වේයලවි මණ්ඩලයේ දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමනාකරු PMN තෙන්නකෝන් මහතා සඳහන් කළේ. වී මිලදී ගැනීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් වේයලවි මණ්ඩලයේ සභාපති නීල් දල්විස් මහතා සඳහන් කර ඇත්තේ අද දිනය තුළ වීගබඩා 100කට ආසන්න ප්‍රමාණයක වී මිලදී ගැනීමේ කටයුතු සිදු කරන බවයි. අපි තීන්දුවක් ගත්ත වෙළඳ අමාත්‍යාංශ ලේකම්තුමත් ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්තුමත් ජනාධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සමරතුංග මැතිතුමත්ගෙන් කමිටුවක් නිර්දේශ කරලා එයාට වාර්තාවක් ලබා දෙන්න කියලා මේ රටේ මේ යලකන්නේන් එන වී ප්‍රමාණය ඒයින් ලැබෙන සහල් ප්‍රමාණය ඒ වගේම වෙළඳ පොළට අඩුවක් වෙනවා නම් ඒ අඩුව මොකද්ද ඒ අනුව අපිට අවශ්‍ය කරන ආනයනය කිරීම කරලා වෙළඳ පොළ සමතුලිතතාවපත් කරගන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ නිසා තමයි ඉදිරියේදී අනිවාර්යයෙන්ම නිෂ්පාදනය වැඩි වුණොත් නිෂ්පාදනයේ පරිභෝජනයට ඇති වුණොත් අනිවාර්යයෙන්ම සහල් ආනයනය කිරීම අපි නවත්තනවා. නමුත් තාම අපි තීන්දුවක් කරන්නේ මේ සහල් ආනයනය කිරීම නවත්තන්න. ඉදිරි දින කිහිපය තුළ නිසැක වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල සිල්ලර මිලෙහි අඩුවීමක් සිදුවන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. ආර්ථික අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් ඩොලරයේ අගය අප්‍රමාණය වීම හරහා භාණ්ඩ හා සේවාවල මිල ගණන් අකණ්ඩව ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව පසුගේ කාලය පුරාවට සිමෙන්ති යකඩ වයර් සහ බිස්කට් ඇතුළු දේශීය නිෂ්පාදන බොහොමයක මිල ඉහළ යාමක් සිදු වී ඇති බවට පාරිභෝගිකයින් විසින් චෝදනා කර තිබෙනවා. ඊට සමගාමීව මාධ්‍යට අදහස් දක්වමින් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මේ වන විටත් ඒ සඳහා කඩිනමින් පියවර ගන්නා බවයි. මේ සියලු සමාගම් වලට අපි දැන්වීම් කරලා තියෙනවා. පාරිභෝගික අධිකාරියට පැමිණිලා තමන්ගේ මේ මිල ගණන් සම්බන්ධව වාර්තාවක් ලබා දෙන්න. ඒ සම්බන්ධව ඉදිරියේදී අනිවාර්යව දවස් කිහිපයක් ඇතුළත අපි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. මේ වනකොටත් අපේ පාරිභෝගික අධිකාරිය විසින් මේ අයගේ භාණ්ඩ වලට යන වියදම දැන්ටමත් ගණනය කරලා අපි ළඟ තියාගෙන ඉන්නේ. ඒ නිසා ඒ අය ආපු ගමන් සාකච්ඡා කරලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් මම හිතන්නේ දැන් ඉදිරි දවස් කිහිපය තුනදී අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩවල සිල්ලර මිල අඩුවීමක් සිදු වෙනවා. මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල එළවලු මිල විශාල වශයෙන් පහත ගොස් තිබෙනවා. එළවලු වස්වැන්න විශාල වශයෙන් ලැබෙමින් පවතින අතර ඊට සාපේක්ෂව එළවලු මිල පහත වැටී ඇති බවයි වෙළඳුන් පවසන්නේ. මේ අතර කටුගස්තොට මැණික් කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සංගම් නියෝජිතයින්ද සඳහන් කළේ එළවලු මිල අද දිනේදී සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බවයි. ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමවේදය නිර්මාණය කිරීමට දායක වූ පාර්ශව සහ බලශක්ති අමාත්‍යවරයා අතර හමුවක් අද පැවැත්වුණා. එහිදී එම ක්‍රමවේදය සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ගිවිසුම්ගත වූ බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ. විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ලංකා IOC සමාගමේ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන නිලධාරීන් හමු වී තිබෙනවා. ඊයේ පැවති මෙම හමුවේදී බලශක්ති ශේෂ්ත්‍රයේ ඉදිරි වැඩපිළිවෙල ඉන්ධන අර්බුදය සහ ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය මෙන්ම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ. ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් IOC සමාගමේ කළමනාකාරීත්වය සහ නිලධාරීන් දැක් වූ සහයෝගය එහිදී අමාත්‍යවරයාගේ පැසසුමටද ලක් වුණා. එමෙන්ම ලංකා IOC සමාගමේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද එම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. මේ අතර ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමවේදය නිර්මාණය කිරීමට දායක වූ පාර්ශව සහ බලශක්ති අමාත්‍යවරයා අතර හමුවක් අද පැවැත්වුණා. ඒ අනුව එම ආයතනය සමග එම ක්‍රමවේදය සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ගිවිසුම් ගත වීමද සිදු වූ බවයි බලශක්ති අමාත්‍යාංශ මාධ්‍යකේ සඳහන් කළේ. මේ අතර ලංකා khනිජ තෙල් සංස්ථාවේ වෙළඳාංශය සමග ප්‍රගති සමාලෝචන හමුවකට අද පස්වරුවේ විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එක්ව තිබෙනවා. එහිදී QR ක්‍රමවේදය භාවිතා කිරීමේදී ඉන්ධන පිරවුම්හල් කටයුතු කර ඇති ආකාරය නිරීක්ෂණය කර ඇති අතර ඒ අනුව එම ක්‍රමයට අවම ලෙස දායක වී ඇති පිරවුම්හල් 12ක පමණ ඉන්ධන බෙදා හැරීම තාවකාලිකවත් හිටුවීමටයි අමාත්‍යවරයා පියවරගෙන තිබුණේ. එමෙන්ම මහජන පැමිණිලි ලෙස ලැබී ඇති තොරතුරු අදාළ පොලිස් ස්ථාන වෙත ලබා දීමටත් අඛණ්ඩව නියාමන කටයුතු සිදු කිරීමටත් පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරලයක මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පසුගිය දිනවල ඩොලර් 87කට පැවති WTI බොරතෙල් බැරලයක මිල අද සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 90.17ක් ලෙසයි. එමෙන්ම බ්‍රෙනට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 96.18ක් ලෙසයි. සාර්ථක වගාවක නිරත වන පවුලක් ගැන තොරතුරු අපට වාර්තා වුණා. කාබනික පොහොර යොදාගෙනයි මේ වගා කටයුතු සිදුවන්නේ. රත්නපුර බලංගොඩ තුඹගොඩ සඳුන්ගම ගම්මානයේ ජීවත් වන අය ඉනෝකා දයානන්ද කාබනික පොහොර යොදාගෙන ඇය සිදු කරන වගාව මේ වෙනකොට සාර්ථක එකක්. කාබනික පොහොර තුළින් තමයි මේ සියලුම වගා කටයුතු සිදුවන්නේ. එළවලු වර්ග, පලා වර්ග, අල වර්ග, ධාන්‍ය වර්ග ඇතුළු භෝග ගණනාවක්ම මෙහි දක්නට ලැබෙනවා. උඩ රට පහත රට ඒ වගේ සියලුම එළවලු වර්ග තියෙනවා. ඊට අමතරව මම බඳුන් වල වවලා තියෙනවා සමහර භෝග වර්ග, තව අල වර්ග, වැල් වර්ග, බටු, මිරිස්, තක්කාලි වගේ සියලුම භෝග වර්ග අපේ වවලා තියෙනවා. ඇති ඉඩ කඩෙන් ප්‍රයෝජන ගනිමින් බඳුන්ගත වගාවේ පවා ඇය නිරත වෙලා තියෙන විදිය දකින්න පුළුවන්. සිය ස්වාමි පුරුෂයාගේ උදව් ඇතිව මේ කටයුතු ඇය සිදු කරනවා. තිය පවුලේ කටයුතු වලට අවශ්‍ය ආහාර පාන ඔවුන් ලබා ගන්නේ මේ සාර්ථක ගෙවත්තෙන්මයි. මෙතන තියෙන්නේ හැමදේම වගේ කාබනික පොහොර ආශ්‍රිතයෙන් හදපු එළවලු තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මිරිස් කරලක්, තක්කාලි ගෙඩියක් වගේ දෙයක් ඇත්තටම වෙළඳපොලේ මිලදීලා අරගෙන නැහැ. දන්න දවස් ඉඳලම ඒ අවට වවාගෙන තමයි කෑවේ. ඇති ඉඩකඩේ ලද විවේකයේ වගා කටයුතු වල නිරත වෙමින් මොවුන් හැමෝටම ලබා දෙන්නේ විශාල ආදර්ශයක්.
ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 166 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. ගත වූ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 166ක් වාර්තා වුණා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 6,68,663ක් දක්වා ඉහළ ලංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් කොවිඩ් මරණ 5ක් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්ුණේ 16,640ක් ලෙසයි. මේ අතර කොවිඩ් එන්නතේ සිව්වන මාත්‍රාව ලබා දීම මේ දිනවල සිදු කරනවා. ඒ අනුව සෞඛ්‍යංශ මහජනතාවට දැනුම් දෙන්නේ තුන්වන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලයින් ඒ සඳහා යොමු වීම වැදගත් බවයි. එමෙන්ම කොවිඩ් ව්‍යාප්තිය යලි හිසෝසවමින් ඇති තත්වයක සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම පිළිබඳවද ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි සෞඛ්‍යංශ වැඩිදුරටත් අවධාරණය කළේ. අහිමි තැනින් අභියෝග ජයගන්න ජීවිත ඔවුන් අපිට මුණ ගැසුනේ සූරියවැව ප්‍රදේශයෙන්. ජීවිත ඉරණමට කෙසේ හෝ මුහුණ දෙන ඔවුන් අපට මුණගැස්සුනේ සූරිය වැව නොගේකන්ද ප්‍රදේශයෙන්. මේ ඉන්නේ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙක්. හැබැයි ඔවුන් උපතින්ම ආබාධිතයි. සොහොයුරා ආනන්ද 38 හැවිරිදි වියයි පසුවන්නේ. සොහොයුරියට වයස අවුරුදු 48ක්. උපතින්ම ඔවුන්ට අහිමි වූ දේ ඔවුන් ජීවිතයේ උපරිම සවිය කර ගැනීම නිසා අද අපි මේ සටහනට වචන අමුණනවා. විදුලි උපකරණ ඒ කියන්නේ රූපවාහිනී විදුලි පංකා ඇතුළු උපකරණ රැසක් අලුත් වැඩියා කිරීමේ හැකියාවක් ආනන්ද සතුයි. බලන්න ඔහුවේ කාර්යයේ නිරත වෙන විදිහ. ව්‍යාපාර ආයතනයක් ලෙස ලියාපදිංචි කර තම ව්‍යාපාරය ස්ථාවර මට්ටමකට රැගෙනීමට ඔහු සමත් වෙලා. ඒ සඳහා ආබාධිත සහෝදරියද අත් උදව් ලබා දෙනවා. බෑට් එක ව්‍යාපාර කරගෙන යනවා. එයාට තේරෙන්නේ හරිය කරගන්න බෑ. අපේ දැන් මේ රස්සාවට කවුරු 14ක් 15ක් විතර යනවා පටන් ගන්න. කරගෙන යනවා ඉතින් අපි මේ රස්සාව කරලා තමයි අපි ජීවත් වෙන්නේ. ඒකම ආබාධ කියලා අපි ඒක එච්චර දැනෙන්නේ නැහැ. ඒකද අපි යමක් කරලා අපි කාටවත් බරක් නොවි අපි ජීවත් වෙනවා. දැනට වසර 15කට ආසන්න කාලයක ඉඳන් මේ දෙන්න මේ කාර්යයේ නිරත වෙනවා. දෙන්නම උපතින්ම දෙන්නම ආබාධිකයි. මොකක්වත් ඇවිද ගන්න බෑ. මේ රස්සාව ඉගෙනගෙන දැන් කරගෙන යනවා. අපි ඉතින් ඒ හැම තැනකටම ගෙනිච්චා ඒ වයිගෙන ගන්න. කෝලකට හිටන් ගිහිල්ලා ගාලේ ඉගෙනුවා. නැවතිලා ඉන්නේ. දැන් මට වයසට යන නිසා දැන් උන්ට ඉස්සරහට තමයි ඉතින් අමාරු තත්ත්වයක් එන්නේ. උදව්වක් තමයි ඉතින් කරන්න ඕන අපිට බලාපොරොත්තු වෙන්නේ එහෙම දෙයක්. මේගොල්ලන්ට තව මේවා දිනු වෙලා දිනු කරගෙන යන්න. අහිමි වූදේ ජීවිතයට බාධාවක් කර නොගත් ඔවුන් පවුලේ ආර්ථික තත්ත්වයට ලොකු සවියක්. ආබාධිතයට මම කියන්නේ එක පැත්තකින් ආබාධිතකමක් තිබුණාට තවත් පැත්තක් ඇති යාට ඉස්සරහට කියන්නේ ආබාධිතකම ඒ පැත්ත අයින් කරලා තමන්ට පුළුවන් පැත්තක් ඉස්සරහට ඉදිරි කියලා තමයි මම කියන්නේ. ජීවිත අභියෝගයක් කර නොගත් මේ ජීවිත දිරියෙන් නැගේ සිටින්නේ ජීවිත අභියෝගයක් නොවන බවද සැමට පසක් කරමින්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. දරුවන්ට දුරකථන මගින් සිදු කරන බලපෑම් පිළිබඳව දැනුම් දීම සඳහා ජාතික ළමාරක්ෂණ අධිකාරිය විසින් දුරකථන අංකයක් ලබා දී තිබෙනවා. අන්තර්ජාලය ඔස්සේ ළමයින්ට ලිංගික ක්‍රියාකාරකම් සඳහා බලපෑම් කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු 1929 අංකය ඔස්සේ ජාතික ළමාරක්ෂක අධිකාරියට දැනුම් දෙන ලෙසයි එහි සභාපති ආචාර්ය උදයකුමාර අමරසිංහ මහතා දෙමව්පියන් වෙත දැනුම් දී ඇත්තේ. මාර්ගගත ක්‍රමය ඔස්සේ ගැන්වීම් කටයුතු ආරම්භ කිරීමත් සමග දරුවන් ස්මාර්ට් ජංගම දුරකථනය සමග නිරන්තරයෙන් ගනුදෙනු කරන අතර විවිධ පුද්ගලයන් දරුවන් අපචාර ක්‍රියා
කාර්යාලය සඳහා යොදා ගැනීමේ සිද්ධීන් මේ දිනවල බහුලව වාර්තා වී ඇති බව ආචාර්ය උදය කුමාර අමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා. ඇමරිකානු ඩොලර් මිලියන 25ක මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දෙන බව ඔස්ට්‍රේලියානු රජය පවසනවා. ඒ අනුව මෙරට ජනතාවට අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා එම ආධාර ශ්‍රී ලංකාවට ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. මෙම මානුෂීය ආධාරයත් සමග ආර්ථික අර්බුදය හටගත් පසු ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාව විසින් ලබා දී ඇති ආධාරවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 75ක් දක්වා ඉහළ යනු ඇති. කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකයේ 17%ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරන බව මහ බැංකුව පවසනවා. ඒ අනුව දර්ශකාංශ 186.9ක් දක්වා මේ වසරේ පළමු භාගයේදී එය ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව වාර්තා පෙන්වා දෙන්නේ. එමෙන්ම ඉඩම් තක්සේරු දර්ශකයේ ඉහළ යාම සඳහා නේවාසික වාණිජ හා කාර්මික යන ඉඩම් තක්සේරු අනුදර්ශක තුනෙහි ඉහළ යාම හේතු වී ඇති බවයි මහ බැංකුව වාර්තා කළේ. හෙට රාත්‍රී 11 සිට අනිද්දා උදෑසන 9 දක්වා පැය 10ක කාලයක් කොළඹ 5 සහ 6 ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ. මේ අතර එම කාල සීමාවේදී කොළඹ 4 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපෙන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා. හෙට අගෝස්තු 20 වැනිදා රෝගීන් ප්‍රවාහනය කරමින් ජීවිත බේරා ගැනීමට කැපවන ගිලන් රථ ඇතුළු හදිසි ආපදා අවස්ථාවල ප්‍රවාහන පහසුකම් සපයන ඕනෑම අයෙකුගේ එකී අමිල මෙහෙය වෙනුවෙන් නම් කරන ලද ජාත්‍යන්තර වෛද්‍ය ප්‍රවාහන දිනය සෑම වසරකම අගෝස්තු මස 20 වන දිනට යෙදී තිබෙනවා. ලොව සුපතල විද්‍යාඥ චාල්ස් ඩාවින් විසින් පරිණාමය හා ස්වභාවික වරණය පිළිබඳ ඔහුගේ පළමු න්‍යාය ප්‍රකාශයට පත් කර ඇත්තේ 1858 වසරේ අගෝස්තු මස 20 වන දිනයි. අඟහරු පෘෂ්ඨය ගවේශණය කිරීම සඳහා ඉදිකරන ලද එක්සත් ජනපද අභ්‍යවකාශයානයක් වන වයිකින් 1 යානය දියත් කර ඇත්තේ 1975 වසරේ අගෝස්තු මස 20 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.